ආයිබෝන් රත්තරන් දුවේ පුතේ ඔන්න අපි අද දවසෙත් මේ අපේ පෙළ පොතත් එක්ක බැඳිච්ච තව සුවිශේෂීම කතාවක් සරල විදිහට කිව්වොත් එක්තරා විදිහට මේක කතාවක් අනික් පැත්තෙන් මේක හොඳ තේමාවක් ඔස්සේ අපිට හම්බු වෙච්ච වෙනම පාඩමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මම රත්තරන් දුවේ පුතේ මේක හරි සුවිශේෂී එකක්. මොකද ඔබත් මමත් මේ සිංහල කියවීමේ පොතේ තිබෙන මේ විවිධත්වය හරි පුදුම විදියට රස විඳිමින් තමයි මේ අපි කතා කරමින් යන්නේ. ඉතින් ඒ සිංහල අච්චු පොතේ තිබෙන නැත්නම් ඔබේ කියවීමේ පෙළ පොතේ තිබෙන මෙන්න මේ 7 වෙනි පාඩම සියටල්ට සවන් දෙමු කියන මේ තේමාව ගැන තමයි මම රත්තරන් දුවේ පුතේ කතා කරන්න හදන්නේ. සියටල් ඇත්තටම කවුද? මෙච්චර මහා දැවැන්ත ප්‍රකාශයක් කරපු පරිසරය කියන්නේ මොකක්ද කියලා ඒ වෙනුවෙන් පෙනී හිටපු පරිසරය ගැන මෙච්චර විදිහට මිනිහෙට හිතන්න පුළුවන්ද කියන කාරණාව අපිට මතක් කරලා දුන්න කෙනා තමයි සියටල් කියලා කියන්නේ. ඇත්තටම සියටල් කවුද? මම රත්තරන් දුවේ පුතේ මේ ඇමරිකානු අපි හැදුන්නොත් එහෙම උතුරු ඇමරිකානු මහද්වීපයේ ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක බැඳිච්ච කෙනෙක් තමයි මේ සියටල් කියලා කියන්නේ. දැන් එක්තරා යුගයක් තුනම රත්තරන් දුවේ පුතේ 1000 සාමාන්‍යයෙන් 14 වෙනි 15 වෙනි වගේ සියවස්වලදී යුරෝපීය රටවල් වලින් මිනිස්සු ගියා අලුත් රටවල් හොයාගෙන. එතකොට ඔවුන් දැකලා තිබුණේ ඔවුන් අහලා තිබුණේ ඔවුන්ට සම්බන්ධ වෙලා තිබුණේ ඉන්දියානු අර්ධද්වීපයත් එක්ක බැඳිච්ච මේ අපි ජීවත් වෙන ප්‍රදේශයන් පිළිබඳව විතරයි. මොකද සේද මාවත කියලා හඳුන්වනවා චීනයේ සිට යුරෝපය දක්වා ගමන් කරපු ගොඩබිම් මාර්ගය. පසුව මේක ඔවුන් නාවික ගමනත් එක්ක ඔවුන්ට අප්‍රිකාව හරහා නැත්නම් ඒ හරහා ඉන්දියන් සාගරයට පැමිණීම සඳහා බොහෝ නාවිකයෝ ගමන් කරා. මේ අතරතුරදී ගිය කෙනෙක් තමයි කොලම්බස් කියලා කියන්නේ. ඔහු 1492 වර්ෂයේදී විතර ඔහු ගමන් කරන ඉන්දියාව හොයාගෙන. ඔහු ඉන්දියාව හොයාගෙන යනකොට අහම්බෙන් ඔවුන්ගේ ගමන් කරපු නැව මොකද යන්න හරියට මාර්ග දන්නේ නැහැ. හරි සිතියම් ඒ කාලේ තිබුණේ නැහැ. මේ කියන්නේ කිසි වර්ෂ 1492 94 ඔය මේ කියන ආසන්නම වර්ෂවලදී මේ ගමන් මාර්ගයේදී ඔවුන් අහම්බෙන් ගොඩ වදිනවා ඇමරිකාව කියන රටට. ක්‍රිස්ටෝෆර් කොලම්බස් කියන නාවිකයා. හැබැයි ඔහුට පෙර ඇමරිකානු වෙස්පුච්චි කියලා ඒ විදිහටම ගමන් කරපු තව නාවිකයෙක් මේ ඇමරිකානු මහද්වීපයට උන් ගොඩ බහිනවා. ගොඩ බහිලා තිබුණේ කැරිබියානු දූපත් ආශ්‍රිතව. ඉතින් නමුත් ඔහුගේ නමින් මේ ඇමරිකානු වෙස්පුච්චි කියන මේ මොහුගේ නමින් මේ ප්‍රදේශය වුන් මේ සම්පූර්ණයෙන්ම හඳුන්වලා තියෙනවා. නමුත් පසුව මේ ක්‍රිස්ටෝෆර් කොලම්බස්ගේ ගමනත් එක්ක අවසානයේ ඇමරිකාවට යනවා. ඒදී ඔවුන්ට ජාතිකයන් හම්බ වෙනවා ඒ හිටපු ඒ රටේ ජීවත් වෙච්ච ජනතාව. අන්නේ ජනතාව හොයාගෙන ඔවුන් ගියාට ඔවුන් ගියේ ඉන්දියාව බලා තමයි ඔවුන් ගමන් කරේ. නමුත් ඔවුන්ට හමු වෙච්ච ජනතාව ඉන්දියානුවන් කියලා තමයි ඔහු මුළුන් හිටියේ. හැබැයි මේ ඉන්දියානුවන් සාමාන්‍ය මිනිස් මේ ඉන්දියානුවන්ට වඩා පැහැපත් බවින් රතු පැහැයකට පොඩ්ඩක් ලං වෙන ජනතාවක් නිසා ඔවුන්ට රතු ඉන්දියානුවන් කියන නම තියෙනවා. මෙන්න මේ කියන රතු ඉන්දියානුවන්ගේ ඒ කියන ජනවර්ගයේ නායකයෙක් නැත්නම් ඇමරිකාවේ ස්වදේශිකයෙක් තමයි මේ සියටල් කියලා කියන්නේ. ස්වදේශිකයෙක් කියන්නේ එම රටේම උපන් එම බිමේම ජීවත් වෙච්ච ඒ ජනවර්ගයේම කොටසක්. කෙනෙක් නායකයෙක් රණවිරුවෙක් මොහු සියටල් කියලා අරගන්නවා. සියටල් සාමාන්‍යයෙන් 1780 අවුරුද්දේ තමයි මෙලව උපදිලා තියෙන්නේ. මොහුගේ මේ කියන්නේ 1780 මේ වොෂින්ටන් වල
බ්ලේක් දිවයිනේ තමයි මොහුගේ උපත සිදු වුණා කියලා හඳුන්වන්නේ. කොහොම වුණත් මේ සියටල් හරි සුවිශේෂී කෙනෙක්. මෙන්න මේ සියටල් විසින් කරපු ප්‍රකාශය තමයි මම රත්තරන් දුවේ පුතේ අපි සියටල්ට සවන් දෙමු කියලා මේ අද අපි හඳුනගන්න යන්නේ. සියටල්ට සවන් දෙමු කියලා අපි හඳුනගන්න යන්නේ මේ සියටල් කරපු මේ පරිසරය පිළිබඳව කරපු එක් ප්‍රකාශයක්. 1780 උපන් මොහු 1848 දී මොහු සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානු ආගමයට මොහු ආගමට මොහු හැරෙනවා. ක්‍රිස්තියානි ආගමට. පසුව මේ යුගයේදී මේ සියටල් ඉන්න ඒ රතු ඉන්දියානුව, ඒ කියන්නේ මේ ඇමරිකාවේ මුල් අයිතිකරුවෝ මොවුන් සංක්‍රමණය වුණේ කියලා කියන වසර අවුරුදු ගණනාවකට පෙර ඉන්දියානු මහද්වීපවලින් සංක්‍රමණය වුණාය කියලා විශ්වාස කරනවා රතු ඉන්දියානුවන්. කොහොම වුණත් මේ කියන සියටල් 1866 ජූනි මාසේ 7 වෙනිදා ජීවිතෙන් සමුගන්නවා. හැබැයි සියටල් 1854 මාර්තු මාසේ 11 වෙනිදා මේ ස්වදේශීය ජනතාවගේ තිබෙන මේ බිම් ඇමරිකානු රජයට පවරා ගැනීම සිදු කරනවා. මෙන්න මේ එතන ඒ සිදුවීම සිදුවෙන තැන තිබිච්ච රැස්වීමකදී සියටල් කළ ප්‍රකාශයක් 1970 සහ 1976 වර්ෂයේදී එළි දැක්වුවාය කියලා තමයි මතයක් තිබෙන්නේ. ඔහු කරපු ඒ ප්‍රකාශය සියටල්ගේ ප්‍රකාශය විදිහට අපි හඳුන්වනවා. සියටල් අන්න එහෙම කෙනෙක් තමයි සියටල් කියන්නේ. අපි තව සියටල් ගැන කතා කරමු මේ පාඩමත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙලා. මේ ඉන්නේ සියටල්. මේ තමයි මම ඔබට කිව්වේ සියටල්. මොහු 1780 අවුරුද්දේදී මෙලොව එළිය දැක්කා. මුල් දශකයේදී මොහු දක්ෂ රණවිරුවෙක්. ඒ වගේම මොහුව පොඩි කියන්නේ මුල්ම කාලයේදී සීලත් කියන නමින් හඳුන්වන පස්සේ ඒ නම වෙනුවට මොහුට ආදරයට භාවිතා කරපු නම තමයි සියටල් කියන නම. සියටල් කියන නම මහා දැවැන්තෙක්. මොහු ඉංග්‍රීසි ජාතිකයින් එක්ක බොහොම සුහදශීලීව නැත්නම් යුරෝපීය ජාතිකයින් එක්ක බොහොම සුහදශීලීව කටයුතු කරපු කෙනෙක් තමයි සියටල් කියලා කියන්නේ. ඒ වගේම ඔහු යුද්ධයට වඩා ඔහු උත්සාහ කරා සෑම මොහොතකදීම මේ ස්වදේශීය බිම, ඒ කියන්නේ තමුන්ගේ මුල් බිම, මව් බිම අයිතිය පිළිබඳව වුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ පිළිබඳව මත ප්‍රකාශ කරමින් තමුන්ගේ මව්බිමේ තිබෙන නැත්නම් තමුන් ජීවත් වෙන පරිසරයේ තිබෙන ගහකොළ සතා සිව්පා ඇතුළු මේ සියලු දේවල් ගැන අසීමාන්තික භක්තියකින් සහ ආදරයකින් යුක්තව කටයුතු කරගෙන තමයි මේ සියටල් කියලා කියන්නේ. ඉතින් ඔහුට විරුද්ධව විවිධ චෝදනාවන් පවා තිබෙනවා. ඒ චෝදනාව වෙන්නේ රතු ඉන්දියානුවන්ව ඇමරිකානුවන්ට පාවා දුන්නාය කියලා. කෙසේ වුවත් ඔය සීත කඳුර කියලා එහෙම සඳහන් වෙන එක් යුගවලදී සඳහන් වෙන බොහෝම දුෂ්කර ජීවිත ගත කරලා තිනවා රතු ඉන්දියානුවන්. ඔවුන්ගේ මුල් බිමෙන් ඔවුන්ව කැලෑවල් වලට පළවා හැරලා සහ යුරෝපීය ජනතාව ඔවුන්ට විරුද්ධව සටන් කරලා ජීවිත ජහස් ගානක් විනාශ කරලා මේ වගේ බොහෝ දේවල් දැක්කට පස්සේ සියටල් හිටපු දේ තමයි සටන් කරනවට වඩා වෙන විකල්පයක් නැහැ. උරුමය රැක ගැනීම සඳහා අවස්ථාවකුත් නැහැ. මොකද ඔවුන් තමුන්ගේ මුල්බිම සියලුම ජනතාව යටත් කරමින් ඉන්නවයි කියන කාරණාව ඉතා හොඳින් අවබෝධ කරගත්ත කෙනෙක් තමයි මේ සියටල් කියන්නේ. සියටල් ඔහු තරම් පරිසරයට අපි ආදරය කරාද කියන එක අපිට හිතා ගන්නවත් නැහැ. ඔහු කොච්චරනම් පරිසරයත් එක්ක බද්ධ වෙච්ච කෙනෙක්ද කියන කාරණාවේදී අපිට හිතා ගන්නත් බැරි තරම් ඔහු පරිසරයේ වෙනුවෙන්ම පෙනී හිටියා. අපි බලමු සියටල් ගැන අපිට මේ පාඩම පටන් ගන්නකොටම හැම පාඩමකම විශේෂම ලක්ෂණය තමයි මේ පාඩම හඳුන්වා දීම.
අපි එක කියවලා ඉමු. සෝබාදහම හා මිනිසා අතර ඇති අපූර්ව බැඳීම පිළිබඳ විශිෂ්ට අදහස් දැරූ නායකයෝ ලොව සිටියහ. ශ්‍රේෂ්ඨ රතු ඉන්දිය නායක සැටල්ගේ නාමය අදත් අපට සිහිපත් වනුයේ ඔහුගේ ඒ අදහස් සහ ආකල්ප නිසාමය. සෝබාදහම පිළිබඳ ඔහුගේ ගෞරවය සහ ආදරය ඒ අදහස් වලින් ප්‍රකට වේ. එවකට ඇමරිකානු ජනාධිපති වූ ජැක්ලින් පියර්ස් රතු ඉන්දියන්ගේ භූමිය ඇමරිකානු රජයට විකුණන ලෙස ඉල්ලීමක් කළේය. ඊට පිළිතුරු වශයෙන් ක්‍රිස් වර්ෂ 1854 මාර්තු මාසේ 4 වෙනිදා දින සියැටල් කර විශේෂ ප්‍රකාශයෙන් උපුටාගත් අදහස් කීපයක් මේ පාඩමට ඇතුළත් වෙයි. දැන් ඔබ දන්නවා සියැටල් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. මෙන්න මේ සියැටල් 1854 මාර්තු මාසේ 4 වෙනිදා සමහරක් වෙලාවලට සඳහන් වෙන මේක මාර්තු මාසේ 11 වෙනිදා කියලත් දින පිළිබඳව අපිට නිශ්චිතවම හරියට කියන්න බෑ. හැබැයි මේ ප්‍රකාශය ඇතුළතදී 1854 මාර්තු මාසේ 4 වෙනිදා කියන කාරණාව පිළි අරගන්න පුළුවන්. මම රත්තරන්දුවේ පුතේ අපේ පෙළපතත් එක්ක බැඳිච්ච නිසා. නමුත් මේ සම්බන්ධව මත තිබෙනවා රාශියක්. කොහොම වුණත් 1970 වර්ෂයේදී චිත්‍රපටයක් සඳහා යොදාගත්තාය කියලා සඳහන් වෙනවා මේ සියැටල්ගේ ප්‍රකාශය. ඊට අමතරව 1976 වර්ෂයේදී පුවත්පතක මේක සංස්කරණය කරන ලද ප්‍රකාශය ඉදිරිපත් වුණායි කියලා මතයකුත් තියෙනවා. කොහොම හරි මේ සියලු මත අතරතුර සියැටල් කරපු ප්‍රකාශය තමයි වැදගත්ම කාරණාවක් වෙන්නේ. සෝබාදහම සහ මිනිසා අතර තියෙන සහ සම්බන්ධතාවය සහ එකිනෙකා අතර තිබෙන බැඳියාව පිළිබඳව තට්ටු කරලා කතා කරන ප්‍රකාශය තමයි මේ සියැටල්ගේ ප්‍රකාශය. තට්ටු කරලා කතා කරන්නේ. ඒ කියන්නේ මම රත්තරන්දුවේ පුතේ හැම මොහොතකදීම පරිසරය කියන්නේ මොකද්ද? ඔබ කොච්චර ආදරය කළ යුතුද පරිසරයට සහ ඔබ එහි පරිසරයේ කුමන කොටසද නියෝජනය කරන්නේ? නැත්නම් ඔබ එහි පංගුකාරයෙක්ද කියන කාරණාව අපිට මතක් කරලා දෙන ප්‍රකාශය තමයි මේ සියැටල්ගේ ප්‍රකාශය. මේක මහා විශිෂ්ට ප්‍රකාශයක්. අද වෙනකන් මේ හා සමාන පරිසරය ගැන ආදරයකින් නිර්මාණය වෙච්ච සහ හදවතින් කරපු ප්‍රකාශයක් අපිට දැකීමේ අදහස තාම ලැබෙන්නේ නැහැ. මේක හරි විශිෂ්ටයි. ඒ විශිෂ්ටත්වයේ තියෙන්නේ මේ සියැටල්ගේ ප්‍රකාශය තුළ ඔහු විඳි ඔහු ඇතුළු රතු ඉන්දියානුවන් විඳපු දුක් කම්කටොළු විතරක් නෙමෙයි. මේ විදේශිකයින් එම බිමට පැමිණීමට පෙර ඔවුන් ගත කර වූ ස්වභාව පරිසරයත් එක්ක බැඳිච්ච ඔවුන්ගේ ජීවිතය ඔවුන් කොච්චර මිහිරියෙන් ගත කළාද රසවත්ව ගත කළාද කියන කාරණාව ඔහුගේ ප්‍රකාශය තුළම සඳහන් වෙනවා. අපි මේ ප්‍රකාශය ගැන මුල ඉඳලා අප පොඩ්ඩක් බැලුවොත් සෝබාදහම සහ මිනිසා අතර ඇති අපූර්ව බැඳීම මම රත්තරන්දුවේ පුතේ මේක අපිට හරියට කියන්න බැරි තරම් පුදුම බැඳීමක්. අපිට හිතෙනවා අපි අපේ පරිසරයේ ජීවත් වෙන කොටස් නෙමෙයි කියලා සමහරක් වෙලාවට. ඇයි? මොකද අපි හැසිරෙන විදිහත් එක්ක. ඇත්තටම ඒත් අපි කොච්චරනම් මේ පරිසරයේ හා බැඳිලා තියෙනවද? මේ පරිසරයේ කොටසක්ද කියන කාරණාව අපිට ලෙඩක් දුකක් අසනීපයක් වුණාම අපිට දැනෙනවා. උදාහරණයක් බොහෝ වසංගත තත්ත්වයන් රෝගීන් ඇති වුණාම අපිට දැනෙනවා අපි කොච්චර පරිසරයත් එක්ක බද්ධ වෙච්ච අනික් සතුන්ට හා සමානව අපිට කොච්චර දේවල් දැනෙනවද කියන කාරණාව අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ බැඳීම පිළිබඳව විශිෂ්ට අදහස් දැරූ නායකයෝ ලොව සිටියහ. තව නායකයෝ ඉඳලා තියෙන බොහෝ දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි ඒ අතරින් ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්ගේ නාමය අදටත් අපට සිහිපත් වුණේ ඔහුගේ ඒ අදහස සහ ආකල්ප නිසාමය. ඔහුගේ අදහස සහ ආකල්පය කියන එක වෙන කිසිම කෙනෙක්ගේ නොතිබිච්ච තරම් සුවිශේෂීව වෙනස් වෙච්ච එකක්. සෝබාදහම පිළිබඳ ඔහුගේ ගෞරවය සහ ආදරය ඒ අදහස් වලින් ප්‍රකට වේ. සෝබාදහම පිළිබඳ ඔහුගේ ගෞරවය. ධර්මතක තියාගන්න පුතේ පරිසරයට ආදරය කිරීම පමණක් නෙමෙයි පරිසරය හා බද්ධ වීම සහ එයට ගෞරව කිරීම. අපි පරිසරයට කොච්චර ආදරයේද පරිසරයත් එක්ක කොච්චර බැඳිලා ඉන්නවාටත් වඩා අපි පරිසරයට කොච්චර ගෞරවකින් යුක්තව සලකනවාද කියන කාරණාව අරගෙන බැලුවොත් එහෙම එය සියැටල් ගාව කොච්චර තියෙන්නේ ඇද්ද? එවකට ඇමරිකානු ජනාධිපති වූ ජැක්ලින් පියර්ස් රතු ඉන්දියන්ගේ භූමිය ඇමරිකානු රජයට විකුණන ලෙස ඉල්ලීමක් කළේය. ඇතර මේ කාරණාව සිදු වෙන්නේ මේ එකක් තමයි
ඉන්දියානුවන් පළවා හැරීම සිදු කරන අතරතුරදීම ඔවුන්ගේ බිම් පිළිබඳව සියටල් අරගෙන ගිය අරගලීය ප්‍රතිඵලයක් විදිහට තමයි කියන්නේ. මේ බිම් ඇමරිකානු රජයට පවරන්න නැත්තම් විකුණන්න කියන කාරණා. එතකොට ඒක අරගෙන තමයි ඒ රැසීමේදී ඒ කියන්නේ 1954 මාර්තු මාසේ 4 වෙනිදා මේ ප්‍රකාශය සියටල් කරන්නේ. විශේෂ ප්‍රකාශයෙන් උපුටාගත් අදහස් කීපයක් මේ පාඩමට ඇතුළත් වෙයි. මේ පාඩමට ඇතුළත් වෙන්නේ ඒකේ සමස්ත කතාව නෙමෙයි. ඒකෙන් නිශ්චිත තැන් අපට උපුටාගෙන අපට දෙනවා. අපිට මේක හදාරීමට විතරක් නෙමෙයි පුතේ අපේ ජීවිතයට එකතු කරගන්න. අපි පරිසරයත් එක්ක කොච්චර බද්ධ වෙන්නේ මොකටද? පරිසරයට අපි කොච්චර ආදරය කරන්නේද කියන කාරණාව ඇතුළු මේ සියල්ලම මේ සියටල්ගේ මේ ප්‍රකාශය තුල තිබෙනවා. ඉතින් අපි සියටල්ගේ ප්‍රකාශයෙන් සතුටු වෙනවට වඩා අපේ ජීවිතවලට සියටල්ගේ ප්‍රකාශය කොච්චර වළංගුද කියන කාරණාව තමයි අපි මේ පාඩම ඇතුලේ හොයලා බලන්න ඕනේ. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා අශ්වයා මහරාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛරද තනබිම්වල තෙතමනයද පෝනියාගේත් මිනිසාගේ සිරුරේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා අශ්වයා මහරාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිකරද තනබිම්වල තෙතමනයද පෝනියාගේ මිනිසාගේ සිරුරේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත් වන්නේය. මරතරන් දුවේ පුතේ ඔබට මේ පාඩම කියවීමේදී මේ වචන හසුරලා තියෙන ආකාරය සහ සියටල්ගේ ප්‍රකාශය ඉදිරිපත් වෙලා තියෙන දේත් ඒ අතරතුර එම ප්‍රකාශය විස්තර කරන තැනොත් අපි හරි ලස්සනට රසවත්ව කියවන්න පුළුවන් නම් ඒක කොච්චර වැදගත්ද නේද? හරියට වචන උච්චාරණය කරමින් හරියට මේක ප්‍රකාශ කරනවා නම් කොච්චර වැදගත් වෙනවාද? ඒ හින්දා අපි මේ මුළු පාඩමම කියවලා බලමු. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා අශ්වයා මහරාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛරද තන බිම්වල තෙතමනයද පෝනියාගේත් මිනිසාගේ සිරුරේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත් වන්නේය. සතුන් වගේම ගංගා කඳුමුදුන් මල් තනපත් සුළං අපේම සහෝදර සහෝදරියෝ නොවන්නෝද? සත්තු තුරුලිය මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නා එකම පවුලේ අය නොවෙමුද? සැබවින්ම එය සිතා බැලිය යුත්තකි. මේ ඓතිහාසික ප්‍රකාශනයේදී පරිසරය පිළිබඳව සියටල් දැක්වූ තවත් අදහස් කීපයක් වෙත අපි අවධානය යොමු කරමු. නිලහසත් පොළවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබේ අදහස අපට නුහුරු වන්නේය. සුලගේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. ඔහුගේ ඒ වදන්වල දෝංකාරය අදටත් අපට ඇසෙන්නාසේය. මිහිතලේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක සෑම කිනිත්තක්ම වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම අදුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම සීන් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තුහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳව ස්මරණය රැගෙන යන්නේය. අප මිහිතලයේ කොටසක් වන අතරම මිහිතලයද අපගේම කොටසකි. සියටල් තවදුරටත් ප්‍රකාශ කරයි. සියටල් නාමය සදාකාලික වීරත්වයේ පිදුම් ලබන්නේ පරිසරය හා සුබාදහම සම්බන්ධයෙන් ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසාමය.
තාක්ෂණයට වඩා සමීප වූ නූතන මිනිසා අද නැවත ගම්දනව් හා වනාන්තර සොයා ඇදෙන්නේ මේ සත්‍ය නැවත අවබෝධ කරගත් නිසාය. සදාකාලික වීරයෙක් වූ සියැටල් නම් රතු ඉන්දියානු නායකයාගේ ඓතිහාසික කතාව එදා මෙන් අදටත් වැදගත්ය. ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපගේ උරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේ සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියා දෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි. සොබහදාම අපට වඩාත් ලංවිය යුතු බව මෙන්ම සොබහදාමේ නේක විද වස්තුන් අප දිවිහිමියෙන් රැකගල යුතු බව ඔහු පවසයි. උළමා ගයන හුදකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑද ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද. ජීවිතයේ නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා ඒ දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි. අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලයෙන් අතුරුදහන් වූ විට ඔවුන්ගේ මතකය තනබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත් වූ විට මේ තැනිතලා වනපෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවෙකුට තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. සියැටල්ගේ හඬට සවන් දෙමින් අපිත් අපේ පරිසරය රැක ගැනීමට කටයුතු කරමු. මේ තමයි සියැටල් ඔහුගේ ප්‍රකාශය. මේ සියැටල්ගේ ප්‍රකාශයේ උපුටාගත් කොටස් මරතරන්දුවේ පුතේ කොච්චර ප්‍රබල ප්‍රකාශයක් වෙන්න ඇද්ද මේ සියැටල්ගේ සම්පූර්ණ ප්‍රකාශය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. මොකද්ද මේ කියන්නේ? සුගන්ධවත් පුෂ්පයෝ. සුගන්ධවත්. මරතරන්දුවේ පුතේ සුගන්ධවත්. ඒ කියන්නේ සුවඳ හමන මල්. සුගන්ධවත් මල්. පුෂ්පයෝ මල්. අපගේ සොහොයුරියෝය. ඔහු දකින්නේ අර මල සුවඳ හමන මලක් කියන්නේ තමුන්ගේ සහෝදරියෝ වගේ. නංගිලා අක්කලා වගේ තමයි ඔහු දකින්නේ. පිනිමුවා අශ්වයා මහරාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. පිනිමුවා ඉන්නවා මොකද මේ ප්‍රදේශයේ මේ රට අපි අරගෙන බැලුවොත් දේවදාර වගේ ශාකත් වලින් බැඳිච්ච රටක් ඇමරිකානු බිම. එතකොට ඒ බිමේ ඉන්න සතෙක් තමයි පිනිමුවා කියලා කියන්නේ. මොකද හිම වැටෙන ඍතු 4ක් තිබෙන රාජ්‍යයක් තමයි ඇමරිකානු රාජ්‍යය. එතකොට මේකෙදි කාලගුණික විපර්යාසයන් නිරන්තරයෙන්ම සිදුවෙන සහ විශේෂයෙන්ම හිම වැටෙන කාලයක්, සීත කාලයක්, හේමන්ත කාලයක් සහ වසන්ත කාලයක් කියන මේ කාලයන් 4ත් එක්ක බැඳිච්ච එහෙම ඍතු තිබෙන රටක් තමයි මේ ඇමරිකානු එක්සත් ජනපදය කියලා කියන්නේ. ඉතින් ඒකෙදි අපිට දකින්න හම්බ වෙන සතු තමයි පිනිමුවා, අශ්වයා, මහරාජාලියා. මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ඔහු දකින්නේ කොහොමද? මේ පිනිමුවා, අශ්වයා, මහරාජාලියා කියන මේ සියලුම සත්තු සහෝදරයෝ විදිහට තමයි ඔහු දකින්නේ. පිරිමි සහෝදරයෝ විදිහට. මලක් දැක්කේ ඔහු ගැහැණු සහෝදරියන් විදිහට. බලන්න සියැටල්ගේ ජීවිතයේ කොච්චරනම් පරිසරයත් එක්කත් තමුන්ගේ පවුලත් එක්කත් තමුන්ගේ ඥාතීන් එක්ක මේ පරිසරය ඔහු කොච්චර බද්ධ කරගෙන තිබෙනවාද ඒ විතරක් නෙමෙයි මම රතරන්දුවේ පුතේ ඒ පරිසරයේ අවට පරිසරයේ තිබෙන කොටස් තමුන්ගේ ඥාතියෝ තරම් ඔහු ලෙන්ගතු කරගෙන තිබෙනවාද කියන කාරණාව තමයි මේ ප්‍රකාශයේදී අපිට දකින්න පුළුවන් වෙන ප්‍රබලම දේ.
ගිරිශිකර කඳු මුදුන් තනබිම් වල තෙතමනය මහා තනබිම් තිබෙනවා ඒවැය තිබෙන තෙතමනය අර වැහි බිනු පිණි වැල්ලා මේ බිමේ තැන්පත් වෙලා තිබෙනවා පෝනියාගේත් මිනිසාගේ සිරුරේ උණුසුමද පෝනියන්ගේ සහ මිනිසුන්ගේ සිරුරේ තිබෙන උණුසුමද යන මේ සියල්ලම එක පවුලකට අයත් වන්නෝය. දැන් ඔහු දැකපු විදිය හරි ලස්සනයි මේ ඔහු දැකපු විදිය. මේ පරිසරයේ සියලු කොටස් තමුන්ගේ එකම පවුලක සහෝදර සහෝදරියෝ විදියට තමයි මේ සියටල් මේක දැක්කේ. ඒක තමයි මේක සියටල්ගේ තියෙන සුවිශේෂී වෙනස්කම. ඔහු කොච්චර පරිසරයට බැඳුනද පරිසරයට ඔහු කොච්චර ආදරය කරාද කියන කාරණාව තමයි මේ ප්‍රකාශය තුළදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. සතුන් වගේම ගංගා කඳුමුදුන් මල් තනපත් සුළං අපගේම සහෝදර සහෝදරියෝ නොවන්නේද? මම රත්තරන්දුවේ පුතේ බලන්න කොහොම ප්‍රශ්න කරන හැටි. සතුන් වගේම ගංගාවල්. ඒ කියන්නේ අපි හැමදාම කතා කරන්නේ පුතේ පරිසරය ගැන එක්ක සත්තු ගැන. නේද? එහෙම නැත්නම් සුවිශේෂී තැනක් අරගෙන අපි ඒ තැන ගැන. හැබැයි සියටල් දකින්නේ එහෙම නෙමෙයි. සියටල් හරි පැතිරිච්ච විදියට තමයි මේ ආවට පරිසරයේ ස්වභාව ධර්මය විදියට දකින්නේ. බලන්න. සත්තු වගේම ගංගා. සතුන් විතරක් නෙමෙයි. ගංගාවල්, කඳු මුදුන්, මල්, තනපත්. තනකොළ, පත්‍ර, සුළං. සුළඟ. අපගේම සහෝදර සහෝදරියෝ නොවන්නේද? මේ සියල්ලම අපේ සහෝදර සහෝදරියෝ නෙමෙයිද? මොකද මොවුන් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. සහෝදර සහෝදරියෝ නැතුව අපිට ජීවත් වෙන්න ටිකක් අමාරුයි. අපි හුදකලා මිනිස්සු බාටපත් වෙන හැමුණා. ඒක තමයි මේ සියටල් අපෙන් ප්‍රශ්න කරන්නේ. මේ සියල්ලම අපේ පවුලේ සමාජිකයෝ නෙමෙයිද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණවායුව හවුලේ බෙදා ගන්නා එකම පවුලේ අය නොවෙමුද? හරි ලස්සන කතාවක් පුතේ මේක. මොකද්ද මේ කියන්නේ? සියටල් කියනවා අපිට මෙන්න මෙහෙම එකක්. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණවායුව හවුලේ බෙදා ගන්නා එකම පවුලේ නොවෙමුද? මේක හරි ලස්සන හරි ප්‍රබල ප්‍රකාශයක්. මොකද්ද මේ කියන්නේ? සත්තුයි තුරුලිය කියන්නේ ගස්වැල් මිනිස්සු අපි අර හැම වෙලාවෙම කතා කරන දේනේ. අපි පරිසරයේ විෂය ඉගෙන ගන්නකොට පහ ශ්‍රේණියේදී සත්තු අපහාවට සතුන් ගස්වැල් හා පැලෑටි හා ගස්වැල් මේ විදිහට අපි එකින් එකට අපි හඳුන ගන්නවද නැද්ද? හඳුන ගන්න. ඇයි මේ තමයි අපේ ලෝකය. මේ ලෝකේ සත්තු ඉන්නවා, ගස්වැල් ඉන්නවා, අපි ඉන්නවා. සාවට ස්වභාව ධර්මයා නැත්තම් පිහිටි තුරු මහා කඳු ශිඛර, ඇල, ගංගාවල්, දොළවල් මේ සියලු දේ ගැන අපිට ප්‍රශ්න කරලා අහනවා. තා වැදගත්ම කාරණාව තමයි අපෙන් අහන්නේ. සියටල් දන්නවා. සත්තු හුස්ම ගන්න ඕනේ ජීවත් වෙන්න. ගස්වැල් හුස්ම ගන්න ඕනේ නැත්නම් වායුව තියෙන්න ඕනේ උන්ට ජීවත් වෙන්න. මිනිසාටත් එහෙමයි. මේ සියලු දෙනාම පණ තියෙන දේවල්. නැත්නම් පණ සහිත සතු ජීවී. එතකොට ශාකයටත් අපි පිළි අර ගන්නවා ජීවියෙක් විදිහට තමයි අපි පිළි අරගන්නේ. හැබැයි එහාට මෙහාට සංචරණය නොවුනට. මෙන්න මේ කියන මේ කොටස් තුනටම පොදුවේ අවශ්‍ය වෙනවා. මොනවද අවශ්‍ය වෙන්නේ? සුළඟ අවශ්‍ය වෙනවා. ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නා එකම පවුලේ අය නෙමෙයිද? කවුද අපි දන්නේ මෙතන gedara ඉන්න පූසා බල්ලා හුස්ම ගත්තට පස්සේ ඔහු එළියට දාන ප්‍රාශ්වාස වායුව අපි ඊළඟට හුස්ම ගන්නවාද කියලා අපි දන්නවාද? අනික මේ අවට පරිසරයේ තියෙන සියලුම වායුගෝලය අපි පොදුවේ සියලු දෙනාම බෙදාගෙන ඉන්නවා නේද? මේක තමයි මේ සියටල් අපෙන් ප්‍රශ්න කරන්නේ. සියටල් අපෙන් ප්‍රශ්න කරන්නේ මෙන්න මේ කියන කාරණාව. මේ වායුගෝලයේ තියෙන වායුගෝලය හුස්ම ගන්නකොට අපි හවුලේ මේ තියෙන සියලුම වායුව හුස්ම ගන්නව නෙමෙයිද? එතකොට අපි එහෙමනම් අපි
එකම පවුලේ අය නොවෙන්නේ කොහොමද කියලා අපෙන් අහනවා. මේ මුළු අවට තිබෙන වායුව සත්තු, ගස්වැල් සහ මිනිස්සු කියන අපි හැමෝම පොදු දෙයක් විදිහට හුස්ම ගන්නවා නම් එතකොට අපිට බැරිද එහෙනම් සහෝදරයෝ නොවෙන්නේ කොහොමද අපි කියන ප්‍රශ්නය අපෙන් අහනවා. ඒක තමයි සියටෙල් අහන්නේ. සැබවින්ම එය සිතා බැලිය යුත්තකි. මේ ඓතිහාසික ප්‍රකාශනයේදී පරිසරය පිළිබඳ සියටෙල් දැක්වූ තවත් අදහස් කීපයක් වෙත අපි අවධානය යොමු කරමු. නිලහසත් පොළවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. මේ මහ පොළවේ තියෙන නිල්හස බැලුවාම ආකාශය දිහා බැලුවාම තියෙන නිල්හස, පොළවේ තියෙන රශ්මිය හිරු එළිය වැටුණාට පස්සේ හැදෙන උණුසුම, මේවා විකිණීමට හරි මිලදී ගැනීම සඳහා වූ ඔබේ අදහස අපට නුහුරු වන්නේය. නුහුරු නුපුරුදු වන්නේය. සුලගේ නැවුම් බව හෝ සුලගේ තියබෙන නැවුම් භාවය, නව භාවය හෝ ජලයේ කාන්තිය. මම රතරන්දුවේ පුතේ පිරිසිදු ජලය අපි අරගෙන බැලුවාම අපි දන්නවා අවර්ණයි. වර්ණයක් නැහැ. හැබැයි පොඩි කාන්තියක් නිකන් රශ්මියක් විහිදෙනවා වගේ අපිට දැනෙනවා ජලය දිහා බලාගෙන ඉන්නකොට. ඒක තමයි මේ කියන්නේ කාන්තියක් කියලා. නැත්තම් කාන්තිය අපට අයිති නොවේ නම්, ඒවා අපිට අයිති නැත්තම්, ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. අපට එහෙම අයිතියක් නැත්තම් අපිට කොහොමද අහනවා? ඒවා අපි මිල කරන්නේ. ඒකට මිලක් කියන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි. ඒක මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් තියෙනවද කියන කාරණාව තමයි ඔහු මතු කරන්නේ. නිල් ආස දිහා බැලුවාම තිබෙන අහසත්, මහ පොළොවේ තියෙන උණුසුමත්, ඒ වගේම සුළඟේ තිබෙන නැවුම් බවත්, මේ සියල්ලට මිලක් කියන්න පුළුවන්ද? මේ සියල්ලට මිලක් කියන්න පුළුවන්ද? ඇත්තටම කියන්න පුළුවන්ද අපිට? බෑ. කිසිම මොහොතකට මේ ස්වභාව ධර්මයාගේ තිබෙන සුවිශේෂී තත්වයන් පිළිබඳව අපිට මිල කියන්න බෑ. ඔබත් මාත් දන්න දුම්හිද දිය ඇල්ලට මිලක් ඔබටත් කියන්න බෑ, මටත් කියන්න බෑ. මේවා ස්වභාවික දේවල්. මහවැලි ගඟට අපිට මිලක් කියන්න පුළුවන්ද? බෑ. ඒක තමයි මේ සියටෙල් ප්‍රශ්න කරන්නේ. ඔබට පුළුවන් දෙයකට මිලක් කියන්න. මට පුළුවන් දෙයකට මිලක් කරන්න. සහ ඔබට ඒක මිලදී ගන්න පුළුවන්ද? මට පුළුවන්ද ඔබට ඒක විකුණන්න? සියටෙල් අහන ප්‍රශ්නේ ඒක. සියටෙල් අපෙන් අහන ප්‍රශ්නේ. මිනිස්සු විදියට අපි කොහොමද ස්වභාව ධර්මයා ගැන මේ සියටෙල්ගේ ප්‍රකාශයට පෙර අපි හිතලා තිබුණේ, අහලා තිබුණේ? ඔබ හිතන්න පොඩ්ඩක් මම මේ කියන කාරණාව. හිතලා තිබුණේ කොහොමද අපි? නේද? නැත්තම් ඇමරිකන් ජනාධිපතිවරයා සියටෙල්ට මේ තමුන් ජීවත් වෙන ප්‍රදේශය විකුණන්න කියලා කිව්වහම අපි අද දවසේදී වුණත් අපි ඉඩමක් මිලදී ගන්නකොට අපි හිතන්නේ මේ ඉඩමේ වර්ග අඩි ප්‍රමාණය කොච්චරද? ගල් කොච්චර තියෙනවද? ගස් කොච්චර තියෙනවද කියන එක පිළිබඳව විතරයි අපි හිතන්නේ. හැබැයි මේ පරිසරයේ තිබෙන බැඳිච්ච සතා සිව්පාව කොච්චර ඉන්නවද? වායු ගෝලයේ තිබෙන වායුව කොච්චරද? එතනින් ආකාශය දිහාට බැලුවම පෙනෙන නිල්හස පිළිබඳව අපි කොච්චර මිලක් අපිට දෙන්න පුළුවන්ද කියන කාරණාව තමයි මේ සියටෙල් අපිටත් මතක් කරලා දෙන්නේ. මම රත්තරන්දුවේ පුතේ එදා විතරක් නෙමෙයි, මේ 1854 වර්ෂයේ විතරක් නෙමෙයි, අද දවසේ ඇත්තටම අපිට මිලක් කියන්න පුළුවන් අවට දින වායු ගෝලය පිළිබඳව. අපි කාටවත් මිලක් කියන්න බෑ. ඒක තමයි මේ සියටෙල් අපේ ප්‍රශ්න කරන්නේ. ඔහුගේ වදන් වල දෝංකාරය අදටත් අපට ඇසෙන්නාසේය. ඇත්තටම ඇති. ඔහු කරපු මේ ප්‍රකාශය අපට අද දවසේදී පුදුම විදියට ඇනලා තට්ටු කරලා අපෙන් අහනවා. මම මේකනේ කිව්වේ. වර්තමාන කාලේ සියටෙල් ජීවත් වෙච්ච බිමේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපි මේ මුල් බිමේ අයිතිකරුවෝ වෙන්න පුළුවන් සිංහල ජනතාව. හැබැයි ඒ මුල් බිමේ හිමිකරු වෙච්ච අපි බිම විකුණනකොට කොහොමද විකුණන්නේ? පර්චේස් එකට ගාන කීයද? වර්ග අඩියට ගාන කොච්චරද? හැබැයි
ඒ බිමේ තිබෙන අනික් ස්වභාවික වස්තුන් පිළිබඳව අපි ප්‍රශ්න කරනවාද? ඒවැ මිල කොච්චරද කියලා කාටවත් කියන්න පුළුවන්ද? ඒ බිමේ තිබෙන පොළවේ තිබෙන උණුසුම කොච්චරද කියන කාරණාව අපිට කියන්න පුළුවන්ද? වැටෙන පිනි බිඳුවේ තිබෙන නැවුම් බව, වායුගෝලයේ එමන වාතයේ තිබෙන නැවුම් බව මිලක් කරන්න පුළුවන්ද? බෑ. ඇමරිකන් ජාතික ජනාධිපතිවරයාත් ඒ කාරණාව හිතන්න නැතුව ඇති. ඔහු අරගත්තේ ජීවත් වෙන බිම පමණයි. මතු පිට විතරයි ඔහු හිතුවේ. හැබැයි අද දවසෙත් තාම අපි හිතන්නේ මේ විදිහටමයි. සියටෙල් උගත් පුජ්‍යලයක් නෙමෙයි. විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා උපාධිය අරගත්ත මහාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක්, විද්‍යාඥයෙක් නෙමෙයි. ඔහු ස්වභාව පරිසරයත් එක්ක බද්ධ වෙලා ජීවත් වෙච්ච මහා දවැන්ත විද්වතෙක්, බුද්ධිමතෙක්. ඔහු තරම් පුළුල්ල අපේ ආවට පරිසරය ගැන අපි හිතලා තිබෙනවාද? අපිට ප්‍රශ්න කළා අහනවා සියටෙල් එදා මේ 1854 වර්ෂයේදී අපෙන් ප්‍රශ්න කරලා ඇහුවා. හැබැයි ඒක අද දවසෙත් අපි තාම මේ විදියම තමයි. මෙහිතලේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. මම රත්තරන් දුපත මේක හරි වැදගත් දෙයක්. මේ මිහිතලේ සෑම බිම් අඟලක්ම, මිහිතලේ කිව්වහම මේ මිහිතලේ මේ මහ පොළොවේ තිබෙන හැම බිම් අඟලක්ම බොහොම චූටි බිම් අඟලක්ම චූටි බිම් ප්‍රමාණයක් වද මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. බලන්න පුතේ මොවුන් කොච්චරනම් පරිසරයත් එක්ක බැඳිච්ච කට්ටියද. ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක, දේවදාර තමයි ප්‍රධාන වෘක්ෂයක් විදිහට ඒ කාලේදී උන් දැකලා තිබෙන්නේ. දිලිසෙන දේවදාර ගසක සෑම කිනිත්තකම වැලිතලා වලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදු වලාවක්ම, සීන් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තුහු වන්නෝය. මොකද මේ කියන්නේ? දිලිසෙන දේවදාර ගසක, දිලිසෙන දේවදාර කියන ගස් జాතියේ තියෙන කිනිත්තක, ගසක සෑම කිනිත්තකම වැලිතලා වලින් පිරී ගිය සෑම වෙරළක්ම, වෙරළක මහා මුහුද අයිනේ තිබෙන වෙරළක් වැලිතලා වලකින් පිරිච්ච එකක්. ඒ වෙරළක්ම අඳුරු වනාන්තර මහා රූක්ෂ වක්ෂ මේ ගස් වැවිච්ච මීදුම් වලාකුළම් වලින් වැහිච්ච අඳුරු වනාන්තරයක සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම, ඉතා සිහින් හඬින් ගී ගයන පණ තියෙන කුඩා ප්‍රාණියෙක්ම. මේ කියන්නේ කුරුල්ලා විතරක් නෙමෙයිමයි රත්තරන් පුතේ. ප්‍රාණියෙක්ම. නැත්තම් උට කියන්න පුළුවන් කුරුල්ලෙක්ම කියලා. නෑ. සිහින් හඬින් ගී ගයන. හරි වැදගත් මේ කතාව. ගී ගයන. සියටෙල්ට සෑම සතෙක්ම කුඩා විශාල නොවන මේ සෑම සතෙක්ම නගන හඬක් ඔහුට ඇහුණේ ගීතයක් ඇහෙනවාසේ. ඒක තමයි මේ කියන්නේ. සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ, මිනිසුන්ගේ මතකයේ, ඒ කාලේ ජීවත් වෙච්ච විදිය, ඒ කාලේ වුන් හැසිරිච්ච විදිය, ඒ විතරක් නෙමෙයි ඒ පරිසරයක ජීවත් වෙනකොට වුන් ලද අත්දැකීම් ප්‍රමාණය, අත්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තු වන්නෝය. මේ මිනිසුන්ගේ මතකයන් සහ අත්දැකීම් වල පූජනීය දේවල් බවට පත්වෙන දේවල් තමයි ඔහු මේ අපිට මතක් කරලා දෙන්නේ. හැබැයි අපි කවදාවත් එච්චර දුරට හිතන්නේ නෑ පරිසරයත් එක්ක. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳව ස්මරණයක් රැගෙන යන්නේය. ගස් අතරින් තියෙන
සෑම අඩිපාරක්ම පොඩි අඩිපාරක් විදිහට අපි හඳුනන්නේ මිනිස්සු ගමන් කරලා නැත්නම් සතුන් ගමන් කරපු ඒවට අපි කියන වනමං කියලා. නැත්නම් මිනිසුන් පඩිතිය අඩි තියලා ගමන් කරපු බොහොම චූටි බිම් වලට අපි කියනවා අඩිපාරවල් කියලා. අඩිපාරක්ම මිනිසා පිළිබඳව ස්මරණයක් රැගෙන යන්නේ. ගස් අතරින් විහිදී යන ගස් අතරින් තිබෙන විහිදිලා තිබෙන අඩිපාරක්ම මිනිසා පිළිබඳව ස්මරණය රැගෙන යන්නේ. ස්මරණය මතකය. මිනිසාගේ මතකයන් රැගෙන යනවයි කියන එක තමයි ඔහු කියන්නේ. අප මිහිතලයේ කොටසක් වන අතරම මිහිතලයේද අපගේම කොටසකි. මෙතනට වෙනකොට සියටෙල් කතා කරන්නේ මිහිතලය ගැන. මහ පොළොව ගැන කතා කරන්නේ. අප මිහිතලයේම කොටසක්. අපි මේ මහ පොළොවේම කොටසක්. හැබැයි ඒ වගේම තමයි මහ පොළොව කියන්නේ අපගේම කොටසක්. මේක තමයි සියටෙල් කියන්නේ. අවට තියෙන පරිසරය අපි වෙනස් කරාට ස්වභාව ධර්මයා විසින් අපිට ගොඩනගලා දීලා තියෙන පරිසරය නැවත අපිට ගොඩනැගීමේ හැකියාවක් නැහැ. අපි භෞතිකව මේ පරිසරය වෙනස් කරපු එක තමයි කරන්නේ. ඔබ හිතන්නකෝ සියටෙල් අද හිටියා නම් ඇමරිකාවේ. ඔහුට මොනවා ඔහුගේ හිතට ඒවිද? අද වෙනකොට තාක්ෂණික මෙවලම් වලින් කොන්ක්‍රීට් වනාන්තර විදිහට ඉදිවිච්ච නගර මහා මාර්ග වල තිබෙන අලුත් තාක්ෂණය සියටෙල් දකින්න හැකියාව තියෙයි. ඔහු මේ තාක්ෂණික දේවල් වලට ආදරය කරේ නැහැ. ඔහු ආදරය කරේ ස්වභාව ධර්මයාත් එක්ක බෙදිච්ච මේ පරිසරයේ තිබෙන සරලභාවයට තමයි ඔහු ආදරය කරලා තියෙන්නේ. සියටෙල් නාමය සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ පරිසරය සහ සබහාදහම සම්බන්ධයෙන් ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසාම. අන්න ඒක තමයි මෙතන වැදගත්ම දේ. සියටෙල් නාමය සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ. සදාකාලික මේ වීරත්වයෙන් කියන එකෙන් අපි හැම වෙලාවෙම මෙයා මතක් කර මොහු වීරයෙක් කියලා අපි මේක ප්‍රකාශ කරන්න හේතු වෙන්නේ සියටෙල් පරිසරයත් එක්ක විතරක් නෙමෙයි මේ ස්වභාව ධර්මයා පිළිබඳව ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ සිතිවිල්ල නිසා. චින්තනය කියන්නේ සිතිවිල්ල. ඔහු හිතපු විදිය පරිසරය ගැන කොහොමද? සතා සිව්පාව ගැන විතරක් නෙමෙයි ඔහු අපි ගැන හිතුවේ කොහොමද? ඒ කියන්නේ මිනිසා ගැන. මේ මහ පොළොව ගැන ඔහු හිතුවේ කොහොමද? ඔහු බොහෝ දෙයක් දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඔහු තරම් අපි බොහෝ දෙයක් දැනගෙන අපි ඔහු තරම් දෙයක් දැනගෙන ඉඳලත් නැහැ බැලුවා. ඇයි? ඔහු එච්චර ස්වභාව ධර්මයාව හඳුනාගෙන හිටපු කෙනෙක්. ස්වභාව ධර්මයාට ගැළපෙන්න ජීවත් වෙච්ච කෙනෙක්. ස්වභාව ධර්මයා හා බැඳිලා ජීවත් වෙච්ච කෙනෙක්. අන්න අපි හිතන්න ඕනේ මම රත්තරන් දුවේ පුතේ. සියටෙල් කොච්චරනම් මේ ස්වභාව ධර්මයා හඳුනගෙන හිටියාද කියන කාරණාව. ඔබත් මමත් හිතන පටු සීමාවෙන් ඔබට සියටෙල් කොච්චර දේවල් දිහා බලාගෙන හිටියාද? හඳුනාගෙන හිටියාද? ඊට බද්ධව ජීවත් වුණාද කියන කාරණාව අපිට මේ ප්‍රකාශය ඇතුළේ කියවෙනවා. තාක්ෂණයට වඩා සමීප වූ නූතන මිනිසා අද නැවත ගම්දනව් හා වනාන්තර සොයා ඇදෙන්නේ මේ සත්‍ය නැවත අවබෝධ කරගත් නිසායි. නගරය අතහැරලා ගමට ගිහින් ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර ශෝක්ද කියලා මිනිස්සු හිතනවා. නිවාඩුවක් හම්බ වෙච්ච පළවෙනි පැයේදී නගරයේ ඉන්න මිනිස්සු උත්සාහ කරන කොහෙට දුවන්නද? ගම්මානයකට දුවන්න. නැත්තම් වනාන්තරයකට දුවන්න. ඇයි ඒ? ස්වභාව දහම තොරව කෙනෙක්ට ජීවත් වෙන්න බෑ මයි රත්තරන් දුවේ පුතේ. අපිට මේ ස්වභාව ධර්මයාත් එක්ක ජීවත් වෙනකොට පුදුම සැනසීමක් අපිට දැනෙනවා. ඔබ හිතන්න ගමේ පන්සලේ රාත්‍රී 9ට විතර ගිහිල්ලා බෝධීන් වහන්සේ යට වාඩි වෙලා ඉන්නවා නම් ඔබට දැනෙන සිසිලස, ඔබට දැනෙන නිදහස්භාවයේ මානසික නිදහස නේද? ඒ වගේම වනාන්තරයකට ගියාම ඒ වනාන්තරයේ නිශ්ශබ්දව ඉන්න එක, ඒ වනාන්තරයේ තිබෙන ශබ්ද දිහා අපි අහන එක, ඒවැ තිබෙන සරලභාවය අපිට කොච්චර දැනෙනවාද කියන කාරණාව තමයි මේ කියන්නේ. එතකොට අද නූතන මිනිසා, අද සෙල්ලම් මිනිස්සෙක් නෙමෙයි. නූතන මිනිසා, ඒ කියන්නේ මේ වර්තමාන කාලයේ මිනිසා නැවත මේ යථාර්ථය හරියට තේරුම් අරගනිමින් යනවා.
එහෙනම් තමයි ඔවුන් හැම මොහොතකදීම දුවන්නේ කොහෙටද? එක ගමට එහෙම නැත්නම් වනාන්තර හොයාගෙන. සදාකාලික වීරයෙකු සියැටෙල් නම් රතු ඉන්දිය නායකයාගේ ඓතිහාසික කතාව එදා මෙන්ම අදටද වැදගත්. ඒක තමයි ඇත්ත කාරණාව. සියැටෙල් කරපු ප්‍රකාශය සදාකාලිකවම ඒ විදිහටම අපිට පිළි අරගන්න වෙනවා. ඒකට හේතුව සියැටෙල් සෑම මොහොතකදීම ඒ පරිසරයත් එක්ක බද්ධ වී ජීවත් වෙච්ච කෙනෙක් නිසා සහ සතුටින් හුස්ම අරගෙන නිදහසේ පරිසරයත් එක්ක ජීවත් වෙච්ච බොහොම නිවහල් පුජ්‍යලයෙක්. ඒක තමයි ඔහුගේ මේ ප්‍රකාශයන් තුලින් කියවෙන ඊළඟ ප්‍රබලම කාරණාව. ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. සොහොයුරෝ වෙති. ගංගාව අපගේ සහෝදරයෝ වෙනවා. ඔව්හු අපගේ පිපාසය සංසිඳවති. ඒගොල්ලෝ අපිට වතුර දෙන්නේ බොන්න. එතමයි අපේ පිපාසය අවසන් කරන්නේ කවුද? මේ කියන ගංගාවල්. අපගේ ඔරුද පාරුද ගෙන යති. අපේ ඔරු පාරු රැගෙන යාමත් කරනවා මේ ගංගාවල් වලින්. අපගේ දරුවන් පෝෂණය කරති. දීවර කර්මාන්තයේ යෙදෙනවා නම් ඒ මගින් තමුන්ට පෝෂණය වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ජලයේ නානවා, ආහාරයට මාළු ගන්නවා, මේ නොඑක් ක්‍රියාවන් වල අපි යෙදෙනවා. දරුවන්ව පෝෂණය කරනවා ඒ හරහා. අප මේ භූමිය ඔබට විකුණුවහොත්, අපි මේ කියන භූමිය අපි ඔබට විකුණුවහොත්, මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. එයා ඉල්ලන කාරණාව. මතක තබා ගන්න මේක විකුණුවන්නම්. විකුණුවොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් ගන්න එක්කනට කියන්නේ අපේ විතරක් නෙමෙයි ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. මේවා සහෝදරයෝ විදියට ජීවත් වෙනවයි කියන කාරණාව අමතක කරන්න එපා. ඒක තමයි සියැටෙල් කරන්නේ. ඇයි ගංගා විනාශ කරොත් පරිසරය විනාශ වෙනවද නැද්ද? පරිසරය විනාශ වෙනවා. ඔබේ දරුවන්ටද එය කියා දෙනු මැනවි. ඔබ විතරක් නෙමෙයි ඔබේ පසු පරම්පරාව. ඒ කියන්නේ දරුවන්ට. ඒගොල්ලන්ටත් මේක හරියට කියලා දෙන්න. එතන සිට වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි. එතන සිට එතන ඉඳලා තමුන් ඕනෑම සහෝදර සහෝදරයට දක්වන ආදරය මේ ගංගාවටත් ඒ විදිහට දක්වන්න කියන එක තමයි සියැටෙල් ඉල්ලන්නේ. සෝභා දාමට අප වඩාත් ලං විය යුතු බව මෙන්ම සෝභා දහමේ නේකවිද වස්තු අප දිවි හිමියෙන් රැකගත යුතු බව ඔහු පවසයි. මේ ගංගාවල් ආරක්ෂා කරන එක විතර නෙමෙයි මේ ස්වභාව ධර්මයාගේ තිබෙන බොහෝ දේවල් අපි නිරන්තරයෙන් ආරක්ෂා කරන්න ඕන. සෑම මොහොතකදීම මේ පරිසරයත් එක්ක බද්ධ වෙච්ච අපි ඒවා රැකගන්නවා කියන්නේ අපේ පැවැත්ම මේ කියන කාරණාව සියැටෙල් අනිත් පැත්තෙන් නොකියා අපිට කියනවා. මම රත්තරන් දුවේ පුතේ එච්චර ප්‍රබල ප්‍රකාශයන් තමයි මේවා. උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑද ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? අපි අද දවසේදී මේ එකක්වම අහන්න සූදානම්ද නැහැ. උලමෙක් කෑ ගහනකොට අපි උලමගේ හඬ අහන්න සූදානම් නැහැ. ගෙම්බෝ කෑ ගහනකොට මොන කරදරයක්ද කියලා අපිට හිතෙනවා. හැබැයි සියැටෙල්ට එහෙම හිතුන්නේ නැහැ. සියැටෙල් අහන්නේ මොකද්ද? උලමා ගයන හුදකලා ගීතය. උලම කියන සතා රාත්‍රී හැසිරෙන සතෙක්. ඔහුගේ කෑ ගැහීම හරි විලාපයක්. පලාතටම විලාපයක් එනවා නැත්තම් අසුබ එකක් විදිහට අපේ රටේ නම් පිළි අරගන්න. ශබ්දය මලගයක් සිද්ධ වෙනවා අපේ ගමේ කියලා තමයි හිතන්නේ. මේ උලමගේ කෑ ගැහීමත් එක්ක. හැබැයි සියැටෙල් හිතන විදිය බලන්නකෝ. උලමා ගයන හුදකලා ගීතය. හුදකලා ගීතය. කාත් කවුරුවක් අන්න නැති තැනක තනියෙන් කියන ගීතයක් විදිහට තමයි සියැටෙල් මේක දකින්නේ. ඒ වගේම රාත්‍රියේ පොකුණක් අසබඩ. පොකුණක් අසල. මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ. තර්ක විතර්ක.
මේකෙන් කෙනෙක් කෑ ගහනවා තව එක්කෙනෙක් කෑ ගහනවා. තව එක්කෙනෙක් කෑ ගහනවා. ඔහොම ගෙම්බ හෝ ගාලා කෑ ගහනවා පොකුණක් අයිනේ ඉන්නකොට. ගංගාවල් නෙමෙයි. බොහෝ විට දකින්න වෙන පොඩි ඇලදොලවල් සහ පොකුණු විදියට තියෙන ගලාගෙන නොයන අඩු වේගයෙන් ගලාගෙන තැන්වල ගෙම්බ පුදුම විදියට කෑ ගහනවා. එකෙක් කෑ ගහනවා තව එක්කෙනෙක් තව එකෙක් කෑ තව එක්කෙනෙක් කොහොම. එතකොට ඒක දකින්නේ කොහොමද සියටල්? මේ ගෙම්බෝ එකිනෙකා අතර තර්ක විතර්ක කරගන්නවයි කියන තැන ඉඳලා තමයි දකින්නේ. එතකොට ඔහු අහනවා මෙහෙම. වැනිද ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? අන්න එක තමයි ප්‍රශ්නේ. ඒ ස්වභාව ධර්මයාගේ හැසිරීම වල නැත්තම් ඒ සත්තුන්ගේ කෑ ගැහිම් අහන්න නැත්තම් මොකද්ද මේ ජීවිතයේ ඵලය කියන එක අපෙන් අහනවා. කවුද අහන්නේ? සියටල්. මරතරන් දුවේ පුතේ ඔන්න ඔබ හිතලා බලන්න හැරිලා ආපහු ජීවිතය ගැන. මමත් හැම වෙලාවෙම මේ පාඩම කියවනකොට මටත් දැනෙන එකම දේ. ඇත්තටම අපි එහෙම සූදානම්ද කියන කාරණාව. ඔබත් සූදානම්ද? මැඩියාගේ ශබ්ද ටික දරාගෙන අහගෙන ඉන්න. උලමාගේ හුදකලා ගීතය අහගෙන ඉන්න. හැබැයි සියටල් සූදානම්. ඒක නැතුව ජීවත් වෙන්න බෑ සියටල්ට. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයාත් එක්ක කොච්චර බැඳිලා මම ඉන්න ඕනේද? වාහනවල කරච්චල් හෝන් සද්ද එන්ජින් වල නගන සද්ද මේ සියල්ලම වෙනුවට සියටල්ට ඕනේ බොහෝම චාම්ව පරිසරයත් එක්ක බද්ධ වෙලා ඒ සත්තුන්ගේ හඬවල් අහගෙන ඉන්න චාම් ජීවිතයක් තමයි සරල ජීවිතයක් තමයි සියටල් මේ කියන්නේ. ජීවිතයේ නැමැති දැල ජීවිතය නැමැති දැල හරි වැදගත්. ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ජීවිතය කියන දැලක් අපි අරගත්තොත් ඒ දැල වියලා තියෙන්නේ මිනිස්සු නෙමෙයි. ඔහු එහි නූල් පටක් පමණි. මේ දැලේ නූල් පටක් තමයි කවුද? මිනිසා කියලා කියන්නේ. හැබැයි මිනිසා විසින් නෙමෙයි මේ දැල මහලා තියෙන්නේ. දැන් සියටල් මේ කියන්නේ කාගේ ජීවිතය ගැනද? මේ මුළු විශ්වයේම තිබෙන ජීවිතය. නැත්නම් ස්වභාව ධර්මයා කියන එකේ නිර්මාණය කරලා තියෙන්නේ මිනිසා නෙමෙයි. මිනිසා ඒකේ එක නූලක් විතරයි, එක කොටසක් විතරයි. මිනිසාට එහෙම අයිතියක් නැහැ. ඒ ස්වභාව ධර්මයාගෙන් පිටින්. ඒක තමයි මේ සියටල් අපට කියන්න උත්සාහ කරන්නේ. මිනිසා ඒ දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි. මොකද මේ කියන්නේ? ඒ කියන ජීවිතය කියන දැලට යම් හානියක් කරගත්තොත් ඒ දැලට යම් හානියක් කළොත් ඒක තමාටම කරගන්නා උපද්‍රවයක්. තමුන්ටම විසින් කරගන්න හානියක්. මේ ජීවිතය කියන දැල මොකක්ද? එතකොට මේ ස්වභාව ධර්මයා සහ අවට පරිසරය. අපේ ජීවිතයේ අවට පරිසරය විතරක් නෙමෙයි සරලව කිව්වොත් ස්වභාව ධර්මයා. මෙන්න මේ ස්වභාව ධර්මයාට අපි හානියක් කරනවයි කියන්නේ ඒ අපිටම කරගන්න දෙයක් කියන එක තමයි සියටල් කියන්නේ. මොකද ඒ ස්වභාව ධර්මයාගේ එක නූලක් අපිත් අනික් නූල් වල සත්තු ඉන්න පුළුවන්, ගස්වැල් ඉන්න පුළුවන්, ගෙම්බෝ ඉන්න පුළුවන්, උලම ඉන්න පුළුවන්, විවිධ දේවල් තියෙන්න පුළුවන් මේ අනික් නූල් වල. ඒක තමයි මේ සියටල් කියන්නේ. වෙනස එතන තියෙන්නේ. දැන් ඔන්න ඔබ තේරුම් ගන්න මම රත්තරන් දුවේ පුතේ මේ හැම එකක් ඇතුළෙම සියටල් කොච්චරනම් ප්‍රබලද කියන කාරණාව. ඒ වගේම අන්තිම රතු මිනිසාත් මේ පොළොව තලයෙන් අතුරුදහන් වූ විට ඔවුන්ගේ මතකය තනබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත් වූ විට මේ තැනිතලා වනපෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත. අන්තිම රතු මිනිසාත් සියටල් දන්නවා මේ බිම ඇමරිකන් රජය අත්පත් කරගත්තට පස්සේ මේ මිහි පොළොව තලයෙන් මේ රෙඩ් ඉන්දියස් නැත්නම් රතු ඉන්දියානුවන් නැති වෙලා යනවා. ඔවුන්ගේ මතකයන් තනබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත් වූ විට මේ තැනිතලා වනපෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත.
ඔවුන්ගේ මතකයන්. මේ ජීවත් වෙච්ච ඔවුන්ගේ මතකයන්. මේ තනබිම හරහා පාවෙන වලාකුළක ඡායාවක් හෙවණැල්ලක් බවට පත් වුණ වෙලාව. වලාකුළක හෙවණැල්ලක් බවට පත් වුණ විට මේ තනිතලා වනපෙත. තනිතලා වෙච්ච මේ වනපෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ අර ජීවිතේ ජීවත් වෙච්ච ඒ මතකයන් ඒ සියලු දේවල් ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත. මේ ස්වභාව ධර්මය තමයි මෙතනදි තියාගන්නේ කවුද? රතු ඉන්දියානුවන් පිළිබඳව මතකය. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ අපේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. අතදරුවෙක්, කිරිදරුවෙක්, අතදරුවෙක් අම්මගේ හදවතේ රිද්මය, හදවතේ ගැහෙන රිද්මයට ආදරය කරනවා. අන්නේ ආදරය කරන වගේ තමයි මගේ ජනතාව මේ මහ පොළොවට ආදරය කළේ. සියටල්ගේ හඩට සවන් දෙමින් අපිත් අපේ පරිසරය රැක ගැනීමට කටයුතු කරමු. මයරත්තරන් දුවේ පුතේ. සියටල්ගේ මිනිස්සු කොච්චරනම් පරිසරයට බද්ධ වෙලා හිටියාද? රතු ඉන්දියානුවන් කොච්චරනම් ආදරය කරාද ඒ පරිසරයට? ඒ සියලු දේවල් අතරින් සියටල් අපිට කරන යෝජනාව ඔවුන් කොච්චර බද්ධ වී හිටියාද ඔබත් මේ පරිසරයට එසේ ආදරය කරන්න සහ රැක ගන්න කියලා. ඒක තමයි සියටල් අපිට කියන්නේ. ඇත්තටම අපි එතන දෙන්නේ. අපි ස්වභාව ධර්මය තේරුම් අරගෙන හිටියේ කොයි විදිහටද? අපි අවට වස්තුන් පිළිබඳව අපි හිතන්නේ කොයි විදිහටද? නැවත අපිට හිතලා බලන්න කියනවා සියටල්. සියටල් අපිට තට්ටු කරලා ඇනලා කියනවා හිතන්න ඔබ කොච්චරනම් බද්ධද මේ පරිසරයත් එක්ක. ඔබ මේකේ කොපමණ පංගුකාරයෙක්ද කියන කාරණා අපිට මතක් කරලා දෙනවා. ඔබ විතරක් නෙවෙයි මේ සියලු කතාවල් ඇතුලෙන් සියටල් කරන දේ තමයි ඔබ විතරක් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඔබට විතරක් නෙමෙයි මේ බිම අයිති වෙන්නේ. මේ සියලු දේවල් අපි සියලු දේවල් මේකත් එක්ක බද්ධ වෙච්ච එක පවුලක්. අන්නේ පවුලේ අපි සියලු දෙනාම ආදරයෙන් බෙදාගෙන එකිනෙකාට ලෙන්ගතුව ජීවත් විය යුතුයි කියන එක තමයි සියටල් මතක් කරන්නේ. මයරත්තරන් දුවේ පුතේ ඔබටත් ඔන්න හිතන්න බොහෝ දේවල් තියෙනවා නේද? අවට පරිසරයත් එක්ක අපි ගනුදෙනු කරනකොට වැඩ කරනකොට බද්ධ වෙනකොට අපි කොහොමද පරිසරයට ආදරය කරන්න කියන කාරණාව අපිට නැවත නැවත මතක් කරලා දෙනවා නේද? ඉතින් එහෙනම් මයරත්තරන් දුවේ පුතේ ඔන්න අපිට හිතන්න අලුත් වීමක් තියෙනවා. අලුත් විදිහට අවට පරිසරයේ දිහා බලන්න අපිට අලුත් විදිහට හිතන්න අවට පරිසරය ගැන සියටල් අපිට මතක් කරලා තට්ටු කරලා ඇනලා කියනවා. 1854 අවුරුද්ද කිව්වට අද දවසටත් මේක වළංගුද නැද්ද? වළංගුයි. අලුත් පැහැදිලි කිරීම. ගිරිශිකර කඳු මුදුන්. ගිරිශිකර කියන්නේ කඳු මුදුන්. ස්මරණය මතකය. ස්මරණය මතකය. ඓතිහාසික ඉතිහාසයට අයත් කියන අදහස තමයි මයරත්තරන් දුවේ පුතේ මේ ඓතිහාසික කියන එකේ තේරුම. සමුදාය සමූහය නැත්තම් රාශිය නැත්තම් ගුණයක් විදිහට අපි හඳුන්වන්න අපිට පුළුවන්. සදාකාලික හැම කාලයකටම අයත්. සෑම කාලයකටම අයත්. රසවිදුම් පුතේ මෙන්න මේ කාරණා විනිතා බී අබේවික්‍රමයන් නිර්මාණය කරපු කවියක්. ඉස්සර කාලේ ඉරහඳ සෙවනේ ගහකොළ නැමදූ මිනිසුන්නේ ඔබ දැන සිටියා වනාන්තරයේ වග ඒකයි කළ ගුණ මෙනෙහි කළේ. වන්න ලස්සන කියමන කවියක් මේක බලන්න. අර සියටල් කිව්වා වගේම තමයි මේක ඇතුළේ බොහෝ දේවල් තියෙනවා. බලන්න මොකද්ද කියන්නේ කියලා. ඉස්සර කාලේ ඉරහඳ සෙවනේ. ඉස්සර කාලේ ඉරහඳ සෙවනේ හිටපු මිනිස්සු ඒ කියන්නේ අදත් ඉන්නේ ඉරහඳ සෙවනේ තමයි ඉන්නේ. හැබැයි අපිට තේරෙන්නේ අපි ඉරහඳ යටද ඉන්නේ කියලා නේද? අපි එච්චර පුදුම තරම් ක්‍රියාකාරීව වැඩ කරන යාන්ත්‍රික විච්ච මිනිස්සුනේ දැන් අද වෙනකොට ඉන්නේ. හැබැයි අතීතයේ හිටපු මිනිස්සු එහෙම නෙමෙයි. මේ සියටල්ලා කියන්නේ එහෙම මිනිස්සුත් නෙමෙයි. මේ කියන මිනිස්සුත් එහෙම නෙමෙයි.
ඉස්සර කාලේ ඉර හැඳ සෙවනේ ගහකොල්ල නැමදූ මිනිසුන්නේ. ගස්වැල් වලට වන්දනා කරපු මිනිස්සු. මිනිසුන් දැනගෙන හිටියා ඔබ දැන සිටියා වනාන්තරේ වගේ. මිනිසුනේ ඒ ගස්වලට වන්දනා කරපු මිනිස්සු දැනගෙන හිටියා වනාන්තරේ වගේ කැලේ හැටි දැනගෙන හිටියා හරියට. ඒකයි කළගුණ මෙනෙහි කරේ. වනාන්තරයේ තියෙන හැඩේ වනාන්තරය ගැන දැනගෙන හිටිය අතීතයේ හිටපු මිනිස්සු අන්න ඒ හින්දා තමයි ඒගොල්ලෝ ගස්වැල් වලට වන්දනා කරේ කියන එක තමයි කියන්නේ. විනීතා බී අබේවික්‍රමයන් මේ නිර්මාණය කරපු රස විඳින්න පුළුවන් රසවත් කවියක්. පාඩම කියවා උත්තර සපයන්න. සොබා දහමට ආදරය කළ ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායකයා කවුද? සියැටෙල්. එකම පවුලකට අයත් වන දේ ලෙස මෙහි දක්වා ඇත්තේ මොනවාද? ඔබට මතක් වෙන්න ඕනේ මයි රත්රන්දුවේ පුතේ මොනවද? බෙදා ගන්නා වූ හුස්ම. මෙන්න මෙතන තමයි සියැටෙල් එක අපිට කියන්නේ. සත්තු තුරුලිය මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණවායුව හවුලේ බෙදා ගන්නා එකම පවුලේ අය නොවෙමුද? මෙතන තමයි සියැටෙල් අපිට කියන්නේ. අපි එකම පවුලේ විදියට බෙදාගන්නේ මොනවද? ප්‍රාණවායුව. අපි හැමෝටම ජීවත් වෙන්න අත්‍යවශ්‍ය වෙලා තියෙන ප්‍රාණවායුව. මෙහි සඳහන් ආකාරයට ගංගාවලින් ඉටුවන කාර්යයන් මොනවාද? බීමට දෙනවා, දරුවන්ව පෝෂණය කරනවා, පාරු අරගෙන යනවා, උරු අරගෙන යනවා. මේ බොහෝ දේවල් ගැන මෙහි සඳහන් වෙනවද නැද්ද මයි රත්තරන්දුවේ පුතේ? සඳහන් වෙනවා. මෙම පාඩමේ සඳහන් පරිසරයේ විචිත්‍රත්වය පිළිබඳ විස්තර කෙරෙන ඔබ සිත්ගත් අවස්ථාවක මොකද? මයි රත්තරන්දුවේ පුතේ ඔබට එහෙම අවස්ථාවක් ඇති. මටත් එහෙම අවස්ථාවක් තිබෙනවා. මම පෙන්වන්නම් මම ආස තැන. ඔබ ආස තැනකුත් ඔබට ඇති. ඔබ හොයන්න ඔබ ආස තැන කොතනද කියලා. මම ආසයි මෙන්න මෙතනට. මෙන්න මෙතනට මං හරි කැමතියි. එකක්. අනෙක් එක තමයි මම කැමති මෙන්න මෙතනට. එකම පවුලේ අය නොවෙමුද? සැබවින්ම එය සිතා බැලිය යුත්තකි. අපි කොහොමද මේ ගස්වැල් එක්ක වැද්ද වෙලා ඉන්නේ? අපිට මෙන්න මෙතන තමයි රසවත්ම මට දැනෙන වඩා හොඳම තැන. ඔබට එහෙම තැනක් ඇති. එහෙම අවස්ථාවක් ඔබට ඇති. රතු ඉන්දිය නායකයා මිහිතලේ අගය පිළිබඳව දක්වා ඇති අදහස් මොනවාද? මිහිතලය ගැන ඔහු කොපමණ දෙයක් කියනවද බලන්න. සියැටෙල් කොච්චර දේවල් කියනවද? අන්තිම රතු මිනිසාත් මේ පොළොව තලයෙන්. ඒ කියන්නේ මේ පොළොව තලයත් එක්ක බද්ධ වෙච්ච මිනිසා ගැන වෙනම එයා කතා කරන. ඒ කවුද? ඔහුගේ රතු ඉන්දියානුවන් ගැන කතා කරන්නේ. මෙන්න මෙතන බලන්න අරගෙන. කොච්චර මේ හැම තැනකදීම ඔහු පරිසරයත් එක්ක බද්ධ වෙච්ච ආකාරය විතරක් නෙමෙයි. මේ පරිසරයත් එක්ක ඔහු කොච්චරම බද්ධ වෙලා ජීවත් වුණාද කියන කාරණය නිරන්තරයෙන්ම කතා කරනවා. මේ කතා කරන්නේ මේ මිහිතලයේ සෑම බින් අඟලක්ම මගේ පරපුරට සුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක සෑම කිනිත්තකම වැලි තලාවකම පිරී ගිය සෑම වෙරළකම මේ ඔහුගේ මතකයන් පිළිබඳව ඔහු කතා කරන මිහිතලයේම කොටසක් වන අතර මිහිතලයේද අපගේම කොටසක් විදිහට තමයි ඔහු දකින්නේ. මේ ලස්සන අවස්ථාවක් සහ සිද්ධිය. මෙන්න මෙතන තමයි මේ සියැටෙල් ගැන කියන්නේ. අපිට සියැටෙල්ගේ මිහිතලයේ අගය පිළිබඳව දක්වා ඇති අදහස් කොපමණ තියෙනවාද? ඔබට පුළුවන් මේ එකින් එක හඳුනා ගන්න. ඒ වගේම තමයි රත්තරන්දුවේ පුතේ මේ ප්‍රශ්න ටිකට ඔබට පුළුවන් එකින් එක ලියන්න. සෝබාදහමට ආදරය කළ ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායකයා කවුද? ඔහුගේ නම ඔබට ලියන්න පුළුවන්. එකම පවුලකට අයත් වන දේ ලෙස මෙහි දක්වා ඇත්තේ මොනවද? ඒක ඔබට ලියන්න පුළුවන්. මේ සඳහන් ආකාරයට ගංගාවලින් ඉටුවන කාර්යයන් ගැන ඔබට කතා කරන්න පුළුවන්. මේ පාඩමේ සඳහන් පරිසරයේ විචිත්‍රත්වය විස්තර කෙරෙන ඔබ සිත්ගත් අවස්ථාවල් මොනවද කියලා ඔබට ලියන්න පුළුවන්. දැන් අපි මේ සියල්ල ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. රතු ඉන්දිය නායකයා මිහිතලයේ අගය පිළිබඳව දක්වා ඇති අදහස් මොනවද කියන කාරණාවත් ඔබට අර අපි ඔබත් එක්ක කතා කරපු ඒ
තැන ඉඳලා ඒ අවබෝධයෙන් ඔබට ලියන්න පුළුවන්ද බැරිද? ලියන්න පුළුවන්. මම රතරන් දුවේ පුතේ ක්‍රියාකාරකම තමයි පුතේ මේ පහත දැක්වෙන අක්ෂරය ඇතුළත් අදාළ වචන පාඩමෙන් තෝරා ලියන්න. දන්තජ ස, තාලුජ ෂ, මූර්ධජ ෂ. ඔබට රාශියක් හමුනා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ බුලේ ඉඳලා මේ පාඩම කියවනකොට ඔබට මේ අක්ෂර ප්‍රමාණයක් ඔබට හමු වේද කියලා බලන්න. මෙතන අපි කියමු මේ මූර්ධජ මේ මූර්ධජ ෂ සහිත වැකියක් මේ තියෙන අපිට ඕන අපි ගහමු එකකට ඊළඟට අපිට දස හැම තැනම කොච්චර තියෙනවද බලන්න. හැම තැනම තියෙනවා. මේ පාඩමේ අපි දිගටම බලාගෙන ගියොත් කොච්චරනම් අපිට හම්බ වෙනවද? මෙන්න අපිට හම්බ වෙනවා තාලුජ ෂ. ඒ විදිහට ඉදිරියට ඔබට එකින් එකින් බලාගෙන යනකොට පුතේ බොහෝ ප්‍රමාණයක් මේ සතුන් සුළං සහෝදරයෝ මේ විදිහට ඔබට රාශියක් මේක ඇතුලේ තෝරන්න පුළුවන්ද බැරිද? තෝරන්න පුළුවන්. හේතුව එච්චර බැඳිච්ච අක්ෂර ප්‍රමාණයක් මේ ඡේදය තුල තිබෙනවා. ඉතින් මම රත්තරන් දුවේ පුතේ ඔබට පුළුවන් එක තෝරලා මේ තාලුජ මොනවද? මේ දන්ත දශ ස මොකද්ද? ඊළඟට තාලුජ ෂ කොච්චරද? මූර්ධජ ෂ මේකෙන් වචන ටික තෝරලා ඔබට පුරවන්න පුළුවන්. මේ වගුව ලස්සනට පුරවන්න පුළුවන්. මේ මුළු පාඩම පුරාම තිබෙනවා එකින් එක දැකීමේ හැකියාව. රතු ඉන්දිය නායක සියටල් පරිසරයට දැක් වූ ආදරය පිළිබඳව විස්තර කරමින් වාක්‍ය 5ක් ලියන්න. මම රතරන් දුවේ පුතේ ඔබට පුළුවන් වැකි 5ක් ලියන්න. සියටල් කොච්චරනම් පරිසරයට ආදරය කරාද කියන කාරණාව. ඒ වැදගත්ම කාරණාව වෙන්නේ සියටල් කොච්චරනම් පරිසරයට ආදරය කරාද කියන කාරණාව මතුවෙන්න ඔබට පුළුවන් ලස්සනට වැකි 5ක් නිර්මාණය කරන්න. එකින් එක රසවත් වැකි විදිහට වෙන්න ගොඩනැගීමේ ඔබට හැකියාව තිබෙනවා. පුතේ මෙන්න මේක හරිය වැදගත් කාරණාවක්. පැවරුම පැලයක් සිටවන්න. දිනපතාම එයට සාත්තු කරන්න. එය වැඩෙන ආකාරය පිළිබඳව සටහන් තබන්න. ඔබ දන්නවද? පැලයක් හිටෙව්වහම පැලේ දිහා බලාගෙන ඉන්නකොට පැලේ වැඩෙන හැටි දිහා බලාගෙන ඉන්නකොට පුදුම තරම් සතුටක් අපේ ජීවිතයට දැනෙන්න පටන් ගන්නවා. මල් පැලයක් හිටවලා මල් පැලයක් ලොකු වෙනකොට මලක් පිපෙනකොට අපි ඒක දිහා බලාගෙන ඉන්න කොච්චර ආසද බලන්න. ඔබට පුළුවන් වැඩක් තියෙන්නේ. පොඩි පැලයක් හිටවන්න. මේ පැලය දිනපතා වැඩෙන ප්‍රමාණය පවා මනින් කොච්චර වැඩෙනවද කියලා බලන්න. දිනකට කොච්චර වැඩෙන්න බැලුවද? ප්‍රමාණයක් වැඩුණද? නැත්නම් දින කිහිපයකට කොච්චර වැඩුණද? මලක් ආවේ කවද්ද? මල පිපෙන්න දවසක් ගියාද? කොච්චර කාලයක් ගියාද? උත්සාහ කරන්න නිරීක්ෂණය කරන්න. ඔබ දන්න ස්වභාවික පරිසරයන් පිළිබඳව කරලා තිබෙන වාර්තා චිත්‍රපටි නැත්නම් වැඩසටහන් ඔබ නිරන්තරයෙන් දැකලා තියෙනවා දැන් අද වෙනකොට. ඒ එක් වැඩසටහනක් රූගත කරන්න කොච්චර කාලයක් ඉවසීමකින් බලාගෙන ඉන්නේ නැද්ද? එහි නිර්මාණකරුවෝ ආසාවෙන්. ඔබටත් පුළුවන් ඒ විදිහට ලස්සනට පැලයක් හැදෙන හැටි නිර්මාණය කරන්න. නිරීක්ෂණය කරන්න. කුසලතාවයන් රාශියක් ඔබ මේක ඇතුලේ ගොඩනගා ගන්න. නිරීක්ෂණය කියන හැකියාව ඔබ වර්ධනය කරගන්න. සංවර්ධනය කරගන්න. ඔබ පරිසරයට බද්ධ වෙච්ච පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න. ජීවිතයේ අලුතෙන් හිතන්න. අලුත් විදිහට පරිසරයත් එක්ක බද්ධ වෙන්න සහ ඔබ පරිසරයේ කොටසක් බවට ඔබට දැනෙනවා. ඔබ මේ පරිසරයේ ගහක් පැලයක් හිටවලා බලාගෙන ඉන්නකොට. මම රත්තරන් දුවේ පුතේ සියටල් 1954 දී කිව්වේ මේ කාරණාව අපිට. අපි කොච්චර පරිසරයට ආදරය කරනවාද නැද්ද කියන එක මත තමයි අපිට අපේ ජීවිත ඉදිරියට රැගෙන යන්න පුළුවන් වෙන්නේ. අපෙන් පසු පරම්පරාවට මේ ලෝකයක් ඉදිරි කරන්න නම්
අපිට වගකීමක් තියෙනවා මේ සියටල් කිව්වා වගේ සරල ජීවිතයක් තුළ පරිසරයට ආදරය කරලා පරිසරයත් එක්ක බද්ධ වෙලා ජීවත් වෙන එක. ඔබට පුළුවන් ඒ පරිසරයේ කොටසක් බවට පත් වෙන්න. පරිසරයට ආදරය කරන්න පුළුවන් වෙන්න. පරිසරයට ගෞරව කරන්න පුළුවන් වෙන්න. පරිසරයේ කොටසක් බවට හඳුනා ගන්න. මය රත්තරන්දුවේ පුතේ ඔබේ ජීවිතත් අපේ ජීවිතත් අනාගත පරම්පරාවල ජීවිත සාර්ථක කරන්න පරිසරයේ කොටසක් වෙන්න අපි උත්සාහ කරමු.